ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි. අදත් මේ ආරම්භයේ රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන ප්‍රවෘත්ති විකාශය සුසන්දේශය. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා ගමනේ වෙනත් අරමුණු නැහැ. අරමුණ වෙසක් උළෙල ඉන්දීය අගමැති කියයි. ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයට මහා ජනගඟක්. හෙට කොළඹත් ඉරිදා මහනුවරත් සුරාසල් මස්කඩ තහනම්. චීනයත් ජපානයත් වෙසක් උළෙල අති උත්කර්ෂවත් ලෙස සමරයි. ඉදිරි වසර 15 තුළ ලෝක කාලගුණය තීරණාත්මකයි. එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණේ. තමා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයකට එක්වන්නේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සහ වෙනත් වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඒ සිය ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කිරීමට පෙර ඔහුගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි. මෙම සටහන සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සටහන් කර තිබීම විශේෂත්වයකි. එහි දැක්වෙන්නේ සිය සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මුණ ගැසී සාකච්ඡා කරන බවයි. මෙය තමාගේ දෙවන ශ්‍රී ලංකා නිල සංචාරය බවත් එය දෙරටේ සමන්තා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉවහල් වන බවත් නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියහ. ඒ බෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගී වීමේ අරමුණෙනි. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුව හෙට පැවැත්වේ. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතායි. අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඔහු මෙරට පැමිණෙන දෙවන අවස්ථාව මේ ලෙසටයි සැලකෙන්නේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතිශය වැදගත් බව බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. බෞද්ධ අමාත්‍යාලයේ ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයට මහා ජනගඟක්. බෞද්ධ මාධ්‍ය ජාලයේ මෙහෙයවීමෙන් නිර්මිත ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයේ දෙවන දිනය වූ ඊයේ අධිකරණ හා බුදු ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අතින් ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයේ විවෘත කෙරිණි. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිම්පාණන් වහන්සේගේ ආරාධනාවෙන් ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයේ ජාතික විරුවන්ගේ කුටි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. විදේශ තානාපති කාර්යාල මගින් ඉදිකළ කුටිද පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිම්පාණන් වහන්සේගේ හා අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්සන ශ්‍රී සම්බෝධි මහා විහාරයට චීන රජයේ විශේෂ ආගමික කණ්ඩායමක් ප්‍රමුඛ දූත පිරිසක් පැමිණියහ. පැමිණි දූත පිරිස ආගමික වතාවත් සඳහා දෙක්විය. පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිම්පාණන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවති ආගමික වතාවත් වලට සහභාගී වූ දූත පිරිස පූජනීය දරණාගම කුසලධම්ම නාහිම්පාණන් වහන්සේ විසින්
උත්කර්ෂවත්ව පිළිගනු ලැබූහ. අද දිනේ පුරාද ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ ආගමික වතාවත් සිදු වූ අතර මේ වන විටත් ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයේ නැරඹීමට මහා ජනගඟක් ආර්.ජී. සේනානායක මාවත වෙත පැමිණෙමින් සිටිති. උතුම් කටයුත්තක් මේක තමයි කරන්න ඕනේ. මේ හැම අවුරුද්දෙම මේක කරනවා. ඒකට ගොඩාක් පින් කියලා කියනවා. මං හිතන්නේ මේක ගොඩාක් වැදගත් වෙනවා පාසල් යන ළමයිට සහ වගේම වැඩිහිටියන්ටත් ගොඩාක්ම වැදගත් වෙන විදිහට තමයි මෙවර මේ බෞද්ධ රූපවාහිනියෙන් වැඩසටහන නම් බොහොම වැදගත් කියලා කියන්නේ. Oh, I think it's a very special time. I think it's amazing to see how devoted everyone is to Vesak and devoted to the Buddha. It's a very special time. I'm very pleased to be here at this point. අපේ දරණගම කුසල ධම්ම නායක හාමුදුරුවෝ හැමදාමත් ඉදිරිපත් කරේ අලුත් අදහසක්. කූඩුවක් දිහා බලලා සතුටු වෙලා යනවට වඩා මං හිතන්නේ දරුවෙකුට වැඩිහිටියෙකුට ඇවිල්ලා මේව දැකලා මේ දැනුම අත් කරගන්න පුළුවන්. මං හිතන්නේ අපේ සිංහල ජාතිය සිංහල ඉතිහාසය කියන එක වෙනසිලා යන යුගයක මං හිතන්නේ මේ වෙසක් කලාපයේ අපේ කුටි 80කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේව ඇවිල්ලා දැකගෙන මං හිතන්නේ අපේ සතුට පළ කරනවා. අපේ ඊයේ ආරම්භ කරපු එක 13 වෙනිදා දක්වා අපේ මේ කුටි ප්‍රදර්ශනය කරන්නට කටයුතු සංවිධානය කරලා තියෙනවා. දරුවොත් එක්ක ඇවිල්ලා බලන්න අපි ආශිර්වාද කරනවා. අපේ දස වසරක් පිරෙන වෙලාවේ බෞද්ධ නාලිකාව ඉතින් මේ වගේ වැඩකට අත ගැහුවා. ඉදිරියටත් දසවසක් නොව සියවසක් කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියන ආශිර්වාදයක් කරනවා. අපේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. මෙවැනි වටිනා අවස්ථාවක් සලසලා දුන්න ශ්‍රී සම්බෝධි විහාරාධිපති අති ගෞරවනීය අපේ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට මේ ප්‍රදර්ශන කුටිය විශේෂයෙන් මේ රටේ ව්‍යාප්ත වෙලා තියෙන භික්ෂු පරපුරක් පිළිබඳවයි දැනුවත් කිරීම කරන්නේ. ඉතින් මම හිතන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය පිළිබඳව රටේ ජීවත් වෙන පිරිසට යම්කිසි අවබෝධයක් ලබා ගන්න හොඳ අවස්ථාවක් බවට මේ අවස්ථාව පත් වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වෙසක් කලාප රැසක් විවෘත කෙරේ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සම්බුදු තෙමඟුල සැමරීම සඳහා 16 වෙනි වරටත් සංවිධානය කළ බෞද්ධාලෝක වෙසක් කලාපය ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් විවෘත කෙරිණි. වෙසක් කලාපයේ විවෘත කරමින් ශ්‍රී සර්වජ්‍ය ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිතුමා ශ්‍රී සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අස්ගිරි ගෙඩිගේ මහා විහාරස්ථානයේ සිට ශ්‍රී සර්වජ්‍ය ධාතුන් වහන්සේලා මෙහි වැඩම කරවා තිබේ. පැහැලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍යපාද වැලමිටියාවේ කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍යපාද වෙල්ලන්විල විමල් රත්න නාහිම්පාණන් වහන්සේ පූජ්‍යපාද කෝමාරියේ රාහුල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද අමාත්‍ය විජේදාස රාජපක්ෂ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර උපසභාපති ජගත් සුමතිපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ නවලෝක වෙසක් කලාපයේ විවෘත කිරීමට තෙක් විය. ගාලු මෝදර ඉදිකොට ඇති නව තාක්ෂණයෙන් නිර්මිත ලේසර් තුරණ විවෘත කිරීමටද ජනාධිපතිවරයා එක් විය. ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් හෙට කොළඹ දිස්ත්‍රික්කයේත් සමාප්ති උළෙල පැවැත්වෙන ඉරිදා මහනුවරත් සුරැස්සැල් මස්කඩ වසා දැමේ. ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සමාරම්භක උත්සවයේ පැවැත්වෙන හෙට කොළඹ දිස්ත්‍රික්කයේත් එහි සමාප්ති උත්සවයේ පැවැත්වෙන 14 වනදා මහනුවර දිස්ත්‍රික්කයේත් සියලුම සුරාසැල් සතුන් මරණ ස්ථාන
රේස්බුකී සමාජශාලා වසා තැබීමටත් මස් මාංශ අලෙවි කිරීමත් තහනම් කර තිබේ. වෙසක් පුර 15ක පොහෝ දිනය වූ ඊයේ සහ අද දෙදින පුරාවට දිවයින පුරා සියලුම සුරාසැල් සතුන් මරණ ස්ථාන රේස්බුකී සමාජශාලා වසා තැබීමටත් මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් රජය කටයුතු කර තිබින. වෙසක් සතිය අනිද්දා දක්වා පැවැත්වෙන අතර ධම්මචාරී සුකං සේති හෙවත් දැහැමි දිවිය සැපත සදයි යන්න මෙවර වෙසක් සතියේ තේමාව වී තිබේ. ශ්‍රීපාද වන්දනාවාරය අවසන් කරමින් සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ උඩමළුවේ සිට පෙරහැරකින් වැඩම කෙරේ. ශ්‍රීපාද වන්දනාවාරය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමග ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩ වලින් කොටසක් රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානයේ දක්වා පෙරහැරින් වැඩම කිරීම අද උදෑසන 7:30ට යෙදුණු සුබ නැකතට අනුව සිදු කෙරින. ශ්‍රීපාද උඩමළුවේ අද දහවල් පැවති බුද්ධ පූජාවෙන් අනතුරුව තවත් සමන්දේව ප්‍රතිමාවක් හා දේවාභරණ ශ්‍රීපාද උඩමළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරනු ලැබින. නල්ලතන්නිය දක්වා වැඩම කරනු ලබන සමන්දේව ප්‍රතිමාවක් සහ දේවාභරණ නල්ලතන්නිය භගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සේත් නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව රිය පෙරහරවල් දෙකක් මගින් පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානය දක්වා වැඩම කර ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබන බව ශ්‍රීපාදස්ථානාධිපති ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිම්පාණන් වහන්සේ පැවසූහ. 2016 දෙසැම්බර් මාසයේ මුලවත්පුර කුසල පොහොදා ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භ කළා. 2017 මැයි මාසයේ වෙසක් පුර 15 පොහොදා වන ඉංගින් වන්දනාවාරය නිම වුණා. අද අව පෑලවිය දවසට පත් වුණා. අද ඉඳලා අවාර කාලයේ හැටියට සඳහන් වෙන පරිච්ඡේදයක් වශයෙන් පැහැදිලි කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒකෙදි වන්දනාවාරයේ බැතිමතුන් බොහෝ දෙනෙක්ගේ හිතසුව පිණිස කටයුතු යෙදුණා. ඒ පෙරහැර අදත් මේ ශ්‍රීපා මළුවෙන් පහළට ගමන් කරලා බලංගොඩ පාරෙනොත් හැටන් පාරෙනොත් පලාබද්දල පාරෙනොත් පැල්මඩුල්ලේ රාජමහා විහාරස්ථානයේ සඳහා කරා ගමන් කරනවා. ඒ රාජමහා විහාරස්ථානයේ කරා ගමන් කළාට පස්සේ අපේ ස්ථානයේ තමයි පුරාණේ ඉඳලා ශ්‍රීපාද ස්ථානයේහි වගකීම දරපු ස්ථානය. නිසා ගමන් මාලිගාවක් හැටියට සමන් දෙවියන් උදෙසා විශේෂ මන්දිරයක් තිබෙනවා. එහි තැන්පත් කරලා අද රාත්‍රී කාලයේහි දකින්න වඳින්න අවස්ථාව සලසලා දේව පූජාව සිද්ධ කරලා උදේ කාලයේහි දේව දානය දීලා නැවත දේව පූජාව සිද්ධ කරලා ගල්පොත්තෑල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයට ඒ පෙරහැරෙන් ධාතු කරඬුවත් දේව ප්‍රතිමා වහන්සේලා වඩම්වල තැන්පත් කිරීම හිත කාලයේහි හිත උදේ වරුවේහි සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ කාලය තුල මේට සහභාගී වෙච්ච වන්දනා කරපු ඒ බොහෝම ගෞරවයෙන් බුදුන් දහම් සංඝුන් දෙවියන් පිළිබඳ භක්තිමත් ක්‍රියා කරපු හැම දිනාටම රටවාසී හැම දිනාටම ආශිර්වාදයක්ම වේවා. රටේ රාජ්‍ය නායකතුමා ඇතුළු කොට ඇති සියලුම රටවැසියන්ට ඇති වෙන විපතක් වෙනන් එයින් ආරක්ෂා වීමට රත්නත්‍රේ පීඨ සමන් දෙවියන්ගේ රැකවරණය ලැබේවා. අපේ රට සෞභාග්‍යමත් රටක් වීමට ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමින් අද මේ වන්දනාවාරය නිම කරන බව ඔබ හැම දිනාටම දන්නනවා. වෙසක් සමයේ දන්සැල්වල සෞඛ්‍ය තත්ත්වයත් පුද්ගල සංචරණය ගැනත් අවධානය දැඩි කළ යුතුයි. වෛද්‍යවරු අනතුරු අංගවති. දන්සල්වල පවතින සෞඛ්‍ය තත්ත්වයේ පමණක් නොව වෙසක් දිනවල පුද්ගල සංචාරණයේ වැඩිවීමක් පවතින බැවින් ඒ හා බැඳුණු සෞඛ්‍ය අවධානම් පිළිබඳවද ජනතාව අවධානයෙන් පසු විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
වෙසක් සතිය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සල් සම්බන්ධයෙන් සෞඛ්‍ය කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය. දන්සල් පැවැත්වීමේදී ඒවා ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. එමෙන්ම දන්සල් පැවැත්වීමේදී පෞද්ගලික සනීප ආරක්ෂාවද සකසාගත යුතු බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියා සිටී. හදිසි අනතුරු ඇතිවීම වළක්වා ගැනීම වැදගත් බව පෙන්වා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විදුලියෙන් ප්‍රවේශම් වීම, ජලයෙන් ප්‍රවේශම් වීම මෙන්ම වෙනත් අනතුරු වලින් ප්‍රවේශම් වීම පිළිබඳවද අවධාරණය කළේය. වෙසක් අස්තිරියෙන් රටම කුල්මත් වෙයි. අපේ කැමරා ඇසට හසු වූ රට වටා වෙසක්. වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා බෞද්ධ සැදැවත් වූ බෞද්ධාගමික වැඩසටහන්වල නිරත වූහ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතන එක්ව වෙසක් තෙමඟුල වෙනුවෙන් සංවිධානය කළ මෙත්සරණී 2017 වෙසක් බැතිගේ ප්‍රසංගය මහවැලි අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වින. මෙම බැතිගේ ප්‍රසංගය මෙවර සංවිධානය කර තිබුණේ 5 වෙනි වරටයි. සම්බුද්ධ තෙමඟුල සමරමින් අනුරාධපුර නව බස් නැවතුම්පොළ ඉදිරිපිට නවවන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ අනුරාධපුර මහනගර සභාවේ හිටපු නගරාධිපති එච්.පී. සෝමදාස මහතාගේ සුරතින් ඊයේ විවෘත කෙරිණ. මෙම වෙසක් තොරණ එළඹෙන 14 වනදා දක්වා ප්‍රදර්ශනය කරන අතර ඊයේ දිනේ විශාල ජනතාවක් මෙම තොරණ නැරඹීම සඳහා පැමිණ සිටියහ. මිරිහාන විවේකාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද කිතරගම හේමසාර හිමිපාණන් වහන්සේගේ අනුශාසනාව පරිදි විහාරස්ථ දායක සභාව සහ බෞද්ධ කාන්තා සංගමේ සංවිධායකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන පිණ්ඩපාත චාරිකාව භික්ෂුන් වහන්සේලා 119ගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වින. අනුරාධපුර පොදු වෙළඳසැල් ව්‍යාපාරිකයන් එක්ව 52 වන වරට සංවිධානය කළ බෝසෙවන මහා බද්දන්සැල ඊයේ දවස පුරා අනුරාධපුර පොදු වෙළඳ සංකීර්ණයේදී ආරම්භ කෙරුණේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන සහ ප්‍රාදේශීය ලේකම් රුවන් විජේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. තරුණ තරුණියන් 200කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් ශීල සමාදාන වැඩසටහනක් හෝමාගම කටුවාන පිම්බිම ප්‍රජා මධ්‍යස්ථානයේදී සිදු කෙරිණ. ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී මරණයට කැප වූ ගවයෙකුද නිදහස් කෙරිණ.
වෙසක් පොහොය නිමිත්තෙන් නුගේකුට දෙල්කඳ රොටරි ජාත්‍යන්තර පාසල වෙත ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවීම පසුගියදා සිදුවිය. නුගේකුඩ සිරිධම්මා රාමාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක බෝගම්බර රත්නජෝති නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වින. මෙම අවස්ථාවට පූජනීය සංඝරත්නය ප්‍රමුඛව රොටරි ජාත්‍යන්තර පාසලේ නුගේකුඩ හා දෙල්කඳ ශාඛාවල සියලු සිසු දරුදැරියන්, දෙමව්පියන්, ගුරු භවතුන් ඇතුළු පිරිසක් එක් වූහ. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ වට්ටාරම රාජමහා විහාරස්ථානයේදී පවත්වන ජාතික වෙසක් උත්සවයට සමගාමීව සංවිධානය කරනු ලැබූ කෑගල්ල දිස්ත්‍රික් අන්තර් දහම් පාසල් දැන්ම මිනිම අවසන් තරඟාවලියේ ව්‍යාංග ප්‍රධාන උත්සවය පසුගියදා කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වින. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වින. දැනුම මිනිම තරඟාවලියේ ප්‍රථම ස්ථානය වලල්ගොඩ ශ්‍රී සෝමානන්ද දහම් පාසල සහ දෙවන ස්ථානය හෙට්ටිමුල්ල ආනන්ද රාජාරාම දහම් පාසල හිමි කරගෙන ඇති අතර දෙවන ස්ථානය අටාල ශ්‍රී සුමනසාර දහම් පාසලත් හිමි කරගෙන ඇත. හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සුබ සාධක සංගමය වෙසක් පොහොය නිමිත්තෙන් ප්‍රථම වරට සංවිධානය කරන ලද අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භණී මාතාවන්ට දරු ප්‍රසූතියෙන් පසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් බෙදා දීම හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරින. කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රමණි රත්නවීර මහත්මිය විසින් එම ගර්භණී මව්වරුන් වෙනුවෙන් දේශනයක්ද මෙහිදී පැවැත්විය. මෙම අවස්ථාවට හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු උපදේශක පූජ්‍යපාද පරන්ගල චන්ද්‍රවංශ ස්වාමීන් වහන්සේ, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා පුෂ්පා මල්ලසේකර, හික්කඩුව වැඩබලන ප්‍රාදේශීය ලේකම් පියුමාලී ගුණරත්න ඇතුළු පිරිසක්ද එක් වූහ. දුක්මහන්සේ නොපයාගත් මුදලින් රුපියල් ලක්ෂ 40ක් වැය කර ගම්මානයේ විහාරස්ථානයකට බලවත් අඩුපාඩුවක් තිබූ හිටිපිනිමක් සාදා ශාසනයට පූජා කිරීමට පුරලන්ත කම්පැත්ත කම්මානයේ පදිංචි සංජය ශ්‍රීනාත් මහතා කටයුතු කර ඇත. විදේශ රැකියාවක නිරතව ලංකාවට පැමිණ ඉතා දුක්මහන්සේන් උපයාගත් මිලමුදල් යොදවා මෙම අලංකාරවත් පිළිමය නිර්මාණය කර තිබේ. ගම්බැද්ද ශ්‍රී ජනානන්දාරාම විහාරස්ථානයේ ඉදිකළ මෙම ප්‍රතිමාව උසින් අඩි 26කි. විහාරාධිපති පූජ්‍යපාද උණගොල්ලේ ජනානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් ප්‍රතිමාව නිර්මාණය කොට ඇත. ඉදිකළ නව ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය උඩරට අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය නුවරඑළිය චන්ද්‍රජෝති මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. දරුදැරියන් 800කට ආසන්න පිරිසක් ඉගෙනමු ලබන පළාතේ බෞද්ධ පාසලක් වන බොල්ලාගල මහා විද්‍යාලයේ අභිනව බුද්ධ මන්දිරය පසුගියදා විවෘත කෙරින. දිස්නා රංජනී මහත්මියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් බුද්ධ මන්දිරය ඉදිකර ඇති අතර එම මහත්මිය සහ විදුහල්පති අනුර ගුණරත්න මහතා අතින් පිරිත් සජ්ජහනා මැද්දේ බුද්ධ මන්දිරයේ පිළිම වහන්සේ නිරාවරණය කෙරින. ලොව වටා සිදු වූ සිදුවීම් විදෙස් පුවත් තුළින්. චීනයත් ජපානයත් වෙසක් දිනය මහ ඉහළින් සමරයි. චීනය හා ජපානය වෙසක් දිනය උත්කර්ෂවත් ලෙස සමරති. වෙහෙර විහාරවලට එක් රැස් වූ චීන හා ජපාන බෞද්ධ ජනතාව විහාරස්ථානවලදී බුදුන් වැඳ මල් පූජා කොට ආගමික වතාවත් පැවැත්වූහ. ජපාන ජනතාව මල් වලින් සැකසූ විශේෂ දියරයක් යොදා ගනිමින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෝවනය කොට පුද පූජා පවත්වති. චීන ජනතාවද පිරිසිදු ජලයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෝවනය කරති. දෙරටේම බෞද්ධ ජනතාව තම සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත සංදර්ශන පවත්වමින් වීදි සංචාරය කර අයුරුද එරට මාධ්‍ය වාර්තා කොට තිබින.
ඉන්දියාවේ විවාහ මංගල්‍යයක් 24කට අවමංගල්‍යයක් වෙයි. ඉන්දියාවේ රාජස්ථාන්හිදී පැවති විවාහ මංගල්‍යෝත්සවයක් අතරතුර තාප්පයක් කඩා වැටීමෙන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ. අධික වර්ෂාව සහිත අවස්ථාවක පැවති විවාහ උත්සවයට පැමිණි සිටි පිරිස ආහාර සූදානම් කර තිබූ කුඩාරමක සිට ඇති අතර අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් අසල තිබූ තාප්පයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. සිද්ධියෙන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 26ක් තුවාල ලබා ඇති අතර ඉන් 15 දෙනෙකුට බරපතල බව ඉන්දියා ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරි වසර 15ක තුල ලෝක කාලගුණ වෙනස තීරණාත්මක අධීරකට. ඉදිරි වසර 15ක කාලය තුල එනම් 2025 වන විට මිහිතලයේ උණුසුම කාර්මීකරණයට පෙර පැවති උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 15කින් ඉහළ යනු ඇති බව නව විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබේ. එය පැරිස් කාලගුණ සම්මුතිය මගින් පෙන්වා දී ඇති අනුතුරුදායක මට්ටමේ කාලගුණ වෙනසක් ලෙසද සැලකේ. මෙම වාර්තාව ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් පැරිස් කාලගුණ සම්මුතිය සලකා බලමින් සිටින අවස්ථාවක නිකුත් කිරීමද විශේෂත්වයකි. සෙන්ටිග්‍රේඩ් අංශක 15කින් උෂ්ණත්වයේ ඉහළ යාම ලෝකයේ සාමාන්‍ය කාලගුණය නැවතත් යථා තත්ත්වයට පත් නොවීමේ සලකුණක් ලෙසද විද්‍යාඥයින් පෙන්වා දෙති. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශීය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අප යළිත් හෙට හමුවෙමු. එතෙක් ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.